සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහෙවත් පින්වතුනේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මය අසමින් තමන්ගේ ජීවිතය තුළ යහපත ඇති කර ගැනීම, දියුණුව ඇති කර ගැනීම උදෙසා අදත් මේ සුපින්බර අනුමෝදීම අපි මේ බණ පද ශ්‍රවණය කරන්න. පින්වතුනි, ජීවිතය කියලා කියන්නේ නුවණින් යුක්තවම ගත කළ යුතු එකක්. නුවණින් තොරව ජීවිතය ගත කරනකොට ඒ ජීවිතයේ සැපය කියන එකට తాවකාලික පැවැත්මක් තියෙන්නේ. නුවණින් තොර ජීවිතේ ටික කාලයක් සැපයට තියෙන්න පුළුවන්. හැබැයි ඒ සැප හරි ඉක්මනින් නැතු වෙනවා. නමුත් යම් කෙනෙක් නුවණින් යුක්තව ජීවිතය ගත කළොත් එයාට නොනැසෙන සැපයක් උපදව ගන්න පුළුවන්. අපි හැමෝම සැප කැමති අය. සැපසේ ජීවිතය ගත කරන්න අපි ආසයි. සැපසේ ජීවත් වෙන්න කැමති කෙනා කළ යුත්තේම නුවණ උපද්ද ගන්න එක. මොකද හේතුව එයාගේ ජීවිතයේ සැපය නැසෙන්නේ නැහැ, නසන්නටත් බෑ. නමුත් නුවණින් තොරව අපි සැප උපද්ද ගන්න මහන්සි ගන්නකොට తాවකාලිකව සැපයක්, සොම්නසක් තියෙන්න පුළුවන්. ඒක හැබැයි වැඩි කල් පවතින්නේ නැහැ. ඉක්මනින් නැතු යනවා. ඒ හින්දා මහා කාරුණික අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපට දේශනා කළ ධම්මපදයේදී නුවණින් තොරව ගත කරන අවුරුදු 100ට වඩා නුවණින් යුක්තව ගත කරන එකම එක දවසත් වටින්නේය කියලා. නුවණින් තොරව ගත කරන අවුරුදු 100කට වඩා නුවණින් ගත කරන එකම එක දවසත් වටිනවා නම් අපි ආසා කරන්න ඕනේ මොකකටද? නුවණින් යුක්තව දවස ගත කිරීමටයි. නුවණින් යුක්තව ගත කරන එකම එක දවසත් වටිනවා. ඒ බඳු දවස් වලින් නම් අපේ ජීවිතේ කාලය ගත වී යන්නේ. නුවණින් යුක්ත දවස් වලින් නම් පින්වතුනි අපේ ජීවිතේ වටිනාකම එන්න වැඩි වෙනවනේ. නුවණින් යුක්තව ගත කරන ජීවිතේමයි වටින්නේ. ඒ නිසා ආසා කරන්න නුවණින් යුක්තව ගත කරන දිවියට. ඒ උදෙසා අපිට උදව් කරන්නේ, නුවණින් යුක්තව ජීවිතේ ගත කරන්න අපිට උදව් කරන්නේ කුමක්ද? නුවණ උපදවන ධර්මය. පින්වතුන්ලාට මේ අහන්න ලැබෙන්නේ නුවණ උපදවන සද්ධර්මයයි. අද දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ දෙසැම්බර් මාසේ 4 වන දිනට හෙට දවසේ ජන්මදිනයේ යෙදෙන එංගලන්තයේ පදිංචි පින්වත් නදීසා වනිගසේකර දුවට ආශිර්වාද කිරීම පිණිස පින්වත් චූනනී ලේකම්ගේ මෑණියන් සහ නිපුණී වනිගසේකර සහෝදරිය විසින්
ඒ අයගේ දායකත්වයෙනුයි අද මේ ලස්සන ධර්මය පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. පින්වතුනි, අපගේ තිලෝගුරු මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ සැපය පිණිස පිහිටුවා වදාළ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ හරි පුදුම සහගතික. මේ බුද්ධ ශාසනය මිනිස්සු පිහිට පතාගත්ත හැටි, මේ බුද්ධ ශාසනය තුළ සත්වයෝ පිහිට ලබාගත්ත හැටි හරි පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේගේ ළඟට රාගයෙන් බරිත වූ අය පැමිණියා. රාගයෙන් පීඩිත වූ අය පැමිණියා. ඒ අය සම්බුද්ධ ශාසනය තුළ ඒ අයගේ රාග ගින්න, රාග දුක, රාගයේ වෙහෙස නිවාගත්තා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ක්‍රෝධ කරන අය ආවා. ඒ අය තමන්ගේ ක්‍රෝධ ගිනි සංසිඳුවාගෙන සැනසුණා. බුදුරජාණන් වහන්සේ ළඟට උමතු වෙච්ච අය ආවා. ජීවිතේ දුකක්, කරදරයක්, සංතාපයක් දරාගන්න බැරුව පිස්සුවෙන් දුවගෙන ආවා. ඒ අය බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහලා සැනසුණා. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අන්න එහෙම එකක්. අපේ ජීවිතවලට සැපය, සැනසුම සම්බුද්ධ ශාසනය තුළ තිබෙනවාමයි. ඒක හොඳට තේරෙනවා. බුද්ධ කාලයේ මහා දුක් කරදර මැද ජීවත් වෙලා ජීවිත සනසවාගත්ත ඒ මහා පින්වන්තයන්ගේ කතා පුවත් අපි අහනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක අවුරුදු 16ක ගෑනු ළමයෙක් හිටියා. මේ අවුරුදු 16 ගෑනු ළමයාව දෙමව්පියෝ ගොඩාක් ආරක්ෂා කළා. මොකද මේ කෙල්ල ඔය තමන්ගේ කුලයට නොගැලපෙන, තමන්ගේ පවුල් පැලැන්තියට නොගැලපෙන කාත් එක්ක හරි ආද වෙලා ඊට පස්සේ පවුලට නින්දාවක් වෙයි කියලා තාත්තට ලොකු බයක් තිබුණා. ඒ නිසා තාත්තා අවුරුදු 16 වුණාට පස්සේ මේ ගෑනු දරුවාව ගොඩාක් ආරක්ෂා කළා. කොරින්ම උඩ තට්ටුවෙන් පහළට බහින්න දුන්නේ නැහැ. එහෙම රැක්කා. හොඳට සැප සම්පත් දුන්නා. මේ අවුරුදු 16 නව යවුන් තරුණිය හැමදාම ජනෙල් කවුළුව ළඟට ඇවිල්ලා එළිය බලාගෙන ඉන්නවා. ඇය ආසයි නිදහසට. නමුත් ඇගේ නිදහස ඇහිරිලා. ඇය වටපිට බලනකොට ඇයට පේනවා සිටු මන්දිරේ දර පළමින් ඉන්නවා තරුණ කොල්ලෙක්. අවුරුදු 20ක 22ක වගේ තරුණ කොල්ලෙක් දර පළනවා. ඒ තරුණ කොල්ලාව ඇයට මහා කඩවසම් විදිහට පෙවුණා. ඇය තමන්ගේ සේවිකාව හරහා අර තරුණ කොල්ලාත් එක්ක හාදකමක් පටන් ගත්තා. සේවිකාවට රන් කහවණු දෙනකොට සේවිකාවත් කට පියාගෙන මේකට උදව් කළා. කොහොම හරි මේ සම්බන්ධයේ අවුරුදු කීපයක් තදටම ගියා. ඔය අතරේ මේ සිටු මන්දිරේ සිටු ජෝඩුව මේ දුවට හොඳ සිටු පවුලකින්ම මනමාලයක් කතා කළා. කතා කරලා සිටු දුවට ඇවිල්ලා කිව්වා, ඔන්න දුවේ අපි දිනත් නියම කරගත්තා. අහවල් දවසේ ඔයාට දී ගන්න පුළුවන්. එතකොට මේ ගෑනු ළමයා ගොඩාක් කලබල වුණා. මොකද මෙයා ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ ආදරය කරන කෙනාව මෙයාට අහිමි වෙන්න යනවා. මෙයාගේ මුළු ලෝකෙම කඩා වැටෙනවා වගේ ඇයට තේරුණා. සාමාන්‍යයෙන් හැමෝගෙම ජීවිතවල තරුණ අවධියක් තියෙනවා. ඒ තරුණ අවධියේ ඔය වගේ කල්පනාවල් තියෙන බව හැමෝම දන්නවා. එතකොට මේ තරුණිය හිතන්නේ මේක තමයි තමන්ගේ ජීවිතයට වෙන්න යන මහා නස්පැත්තිය කියලා. ඇයි ඉක්මනින් සේවිකාවට දැනුවත් කරලා අර තරුණයාව රහසේව හමු වුණා. හමු වෙලා ඇය කිව්වා, මේ අහන්න මං මගේ හදවත ඔයාට දීලා ඉවරයි. මං ඔයා වෙනුවෙන් මගේ හදවත දීලා ඉවරයි. මේ හදවත මට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මාව මගේ දෙමව්පියෝ මං කැමති නැති කෙනෙකුට
බඳලා දෙන්න ලැහැත්ති. මාව දෙන්නේ ලොකු සිටු මාලිගාවකට. නමුත් මගේ සිටු මාලිගාව කියලා කියන්නේ ඒක නෙවෙයි. ඔයත් එක්ක පැලක ඉන්න තියෙනවා නම් ඒක තමයි මගේ සිටු මාලිගාව කියලා දැන් මෙහෙම කතා කිව්වා. කතා කියලා අර කොල්ලාට කිව්වා දැනගන්න. ඔයාට බැරි නම් මේ විවාහයට කලින් මාව එකතු කරගෙන පැනලා යන්න. මම විවාහේ වෙන්නේ මං සියදි විහානි කරගන්නවා. දැන් මේ තරුණ කොළු ගැටයාට කර කියාගන්න දෙයක් නැතුව ගියා. මම තීරණය කළා හවස් ජාමයක මේ ගෑනු ළමයාවත් එකතු කරගෙන පැනලා යන්න. සිටුවරු ඉන්න සීමාවකින් පැනලා යනවා නම් හොයාගන්න බැරි තැනකට ය아가න්න ඕන. නැත්තම් ජීවිතේට හානි වෙනවා. මොකද සිටුවරු කියලා කියන්නේ බලවත්තු. මේ කොල්ලා මේ ගෑනු ළමයාවත් එකතු කරගෙන දුර ඈතකට ගියා. ගම්මානකට වෙන්න යාන්තම් පැලක් අටවාගෙන පොඩිවට ජීවිතේ පටන් ගත්තා. දැන් මේ තරුණියගේ ප්‍රාර්ථනාව සඵල වුණා. තමන් ආදරය කරන කෙනත් එක්ක ළඟ ඉන්න පුළුවන් වුණා. හැබැයි ජීවිතේ බර තේරෙන්න ගන්න ඇයට ටික මේ කාලේ ගත වෙනකොට දැන් මේ දෙන්නාට දෛනිකව යැපෙන්න දේවල් ඕන. ඒකට රස්සාවක් කරන්න ඕන. සල්ලි භාගය ඕන. රස්සාවක් කරන්න කිසිම සුදුසුකමක් නැහැ අර තරුණයා. ඒ තරුණයා කැලේට ගිහිල්ලා දර කපාගෙන ඇවිල්ලා ඒ දර ගානට කුට්ටි කරලා ඒවා නගරයට අරන් ඇවිල්ලා ගොඩාක් මහන්සි වෙන්න ඕන. මේ තරුණියත් ඒට උදව් කළා. ඈ සුකුමාල නමුත් ඈ මේ ජීවිතේට හුරු වුණා. පොඩි කාලයක් ගත වෙනකොටම මේ දෙන්නාට දරුවෙක් ලැබෙන්න. මේ තරුණිය ගැබ් ගත්තා. ගැබ යාන්තම් මෝරගෙන එනකොට ඇගේ හිතේ හටගන්නවා මව් සෙනෙහස. මව් සෙනෙහස හට ගන්නකොටම ඈට මතක් වෙන්න පටන් ගත්තා තමන්ගේ ආදර අම්මාව. තමන්ගේ ආදර තාත්තාව මතක් වෙන්න පටන් ගත්තා. අනේ මං යම් දවසක මගේ අම්මගේ බඩේ ඉන්නකොට මේ මගේ හදවතට දැනෙන දේවල් මගේ අම්මටයි තාත්තටයි දැනෙන්න ඇතිනේ. ඒ දෙන්නගේ හිතගෙන චුට්ටක්වත් හිතන්නේ නැතුව මං එකපාර පැනලා ආවනේ. දැන් මතක් වෙන්න ගන්නවා. ඒ මතක් වෙන්න ගනිද්දී මේ තමන්ගේ ස්වාමි පුරුෂයාට කතා කරලා කිව්වා අනේ හිමියනි අපි දෙන්නාට අපේ දෙමව්පියෝ සමාව දෙවි. දැන් මේ දරුවෙක් ලැබෙන්න ඉන්න වෙලාවේ මාව එකතු කරගෙන යන්නකෝ සිටු මන්දිරයට. මට මගේ පළවෙනි දරුවා ලැබෙනකොට කිසි අත්දැකීමකුත් නැහැ. මං ආසයි මගේ අම්මා මං ළඟ ඉද්දි මේ දරුවාව වදන්න. මේ වගේ කතා කිව්වා. නමුත් අර කොල්ලාට තමන්ගේ නැන්දම්මා මාමා කියලා හැඟීමක් නෙවෙයි තියෙන්නේ සිටුවරු ගැන. තමන් 16 ඒ සිටුවරු. මේ කොල්ලා ඒ සිටුතුමාගේ නම කියනකොටත් වෙවුලනවා. එතකොට මේ කොල්ලා කිව්වා සොඳුරී ඕක නම් අතහැරලා දාන්න. ඔය අදහසට නම් එන්න එපා. මට බෑ ඕක කරන්න. තමන්ගේ ස්වාමියා දර කැපීම පිණිස කැලේට යනකන් ඉඳලා මේ තරුණිය මේ තරුණ අම්මා සැවැන් නුවරට එන්න පිටත් වුණා. පිටත් වෙද්දී පළවෙනි දරුවා පාරේදී හම්බ වුණා. පාරෙත් දරුවා හම්බෙලා ඔය පාරයින් හිටපු වයසක අම්මා කෙනෙක් උදව් කරා දරුවා ලැබෙන්න. ඒ දරු පැටිය හම්බ වෙච්ච නිසා සිටු මන්දිරයට යන ගමන නැවතුණා. ආයෙම හැරිලා තමන්ගේ ගෙදරට ආවා. ඒ දරු පැටියා යන්තම් සෙල්ලම් කරන වයසට එනකොට තව දරුවෙක් බිහි වෙන්න ලකුණු. දැන් දෙවෙනි දරුවා කුසේ පිළිසිඳගෙන ඉන්නකොට දෙවෙනි පාරත් මෑට යන්න ආස හිතුණා. දෙවෙනි පාරත් තමන්ගේ ස්වාමි පුරුෂයාට මතක් කළා දැන් අවුරුදු ගාණක් ගියා දෙමව්පියෝ ওই තරහ හිතේ තියාගෙන ඉන්නේ. ඒ හින්දා අපි යන් කියලා. මේ පාරත් මේ තරුණයා විරුද්ධ වුණා. අකමැති වුණා. අවසානයේ මේ කාන්තාව අර වගේම එක දරුවෙක් අතින් වඩාගෙන අනික් දරුවා කුසේ ඉද්දී සැවැන් නුවර බලා පිටත් වුණා. ඒ පිටත් වෙනකොට ඇයව සොයාගෙන ස්වාමි පුරුෂයා පස්සෙන් පන්නාගෙන ආවා. ස්වාමි පුරුෂයාට මගදී ඇයව හමු වෙනවා.
ඒ දෙන්න හම්බ වෙන ඒ දෙන්නම තීරණය කළා කමක් නෑ දැන් යන්ට යන්නේකේ ඔහොම යමුකෝ. සිටු ජෝඩුව මුණ ගැහිලා මෙමු. එහෙම කියලා පිටත් වුණා. පිටත් වෙන්න යනකොට පින්වතුනි හිතාගන්න බැරි විදියට අකල් වර්ෂාවක් දහරා නිපාත වර්ෂාවක් ඇදහැළුණා. වැහි කියන ඒවා එකපාර කඩා වැටෙනවා. වැහි කඩා වැටෙනවා වගේමයි ජීවිතය කියන එකට ප්‍රශ්න කඩා වැටෙන්නේ. ඇත්තෙම මේ ආදරණීය යුවල හිතන්න නැතුව ඇති මේ වැස්ස කියලා කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම වනසන වැස්සයි කියලා. වැස්ස පැමිණුණා විතරයි දරු පැටියා තිමන නිසා මේ අම්මාත් ගැබිනි නිසා මේ අය හෙවණක් හොයාගෙන ගහක් යටට ගියා. ඒ ගහ යට ඉන්නකොට මේ කාන්තාවට විලි වේදනා එනවා. දරුවා බිහි වෙන්න ළඟයි. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වා හිමියනි දරුවා බිහි වෙන්න වගේ ඉක්මනින් ගිහිල්ලා අතකොළ ටිකක් කඩාගෙන එන්න බිහි වෙන දරුවාව ප්‍රවේශමෙන් බිහි කරන්නට අපිට පහසුවක් වෙයි. මේ තරුණයා දුවගෙන ගියා අතකොළ ටිකක් කඩන් එන්න. අතකොළ කඩා ගැනීම පිණිස මේ තරුණයා ගොඩ වුණා තුඹසක් උඩට. ඒ තුඹසේ හිටිය නාගයෙක්. නාගයා මේ තරුණයාට දෂ්ට කළා. විස වේගය වැඩි ඒ තරුණයාට අඩියක්වත් එන්න බැරි වුණා. එහිම ඇදගෙන වැටුණා. එතනම මිය පරලෝ ගියා. අර අම්මා තමන්ගේ දෙවෙනි දරුවා ප්‍රවේශමෙන් වැදුවා. දරුවා වදලා මේ අලූත උපන්න පිනිදු කිරිකැටියාව වඩාගෙන තමන්ගේ හිමියන් කොහෙද ගියේ කියලා හොයාගෙන එනකොට ඔහුගේ මලකඳ මහා වැස්සක් මැද ඔහුගේ මලකඳ තියෙනවා. තමන් ආදරය කරපු තමන් මහා සිටු සම්පත් අත්හැරලා යම් ආදරයක් පතාගෙන ආවනම් ඒ ආදරවන්තයාගේ මලකඳ බලන්න ජීවිතය කියන එක. ජීවිතය ඇතුලේ අපි යම් අයුරකින් ගොඩනගා ගන්න උත්සාහ කරන සතුට පින්වතුනි හැමදාම පවතින එකක් නෙවෙයි. මේ කතාවෙන් හොඳට තේරෙනවා මේ සතුට අහිමි වෙවි යන හැටි. ඇගේ නවයවුන් වී තිබුණු ඒ සන්තෝෂය ඊටාම తాවකාලික එකක් වුණා. ඒ දෙන්නා පැනලා ඇවිල්ලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න යනකොට දුක් ගැහැට මැද වුණත් ඒ දෙන්නා සතුටින් ඉන්න හැදුවා. ඒ ඉන්න හදනකොට ඒ දෙන්නාගේ ලෝකයට තව දරු පැටව එකතු වුණා. දරුවෝ එකතු වෙච්ච ගමන් දැන් ආදරණීය යුවලකට වඩා එහා ගියපු බරක් ඒ අයගේ හිතවල තියෙනවා. දැන් අම්මා තාත්තා කියලා දෙන්නෙක්. දරුවන්ගේ වගකීම තියෙනවා. Taman දුක් විඳත් දරුවන්ට සැප දෙන්න ඕන. ඒ ප්‍රශ්න ටික ඔක්කොම හිතට ආවා. අර සැපේ නැතුව ගියා. ඔය දුක් ගැහැට ඔක්කොම මැද්දේ වුණත් අපි ඔක්කොම එකට ඉන්නවානේ කියන සතුට තියෙනවනේ. එහෙම එකක් ජීවිතේ තියෙනව නේද? මොන කරදර මැද වුණත් අපේ හිතවත්තු ටික අපි එකට ඉන්නවා කියන එක. බලන්න ඒකත් අහිමි නැහැ. මහා වර්ෂාව මැද තමන් ආදරය කරපු තමන්ව රැකගන්න හිටපු එකම පුරුෂයා මිය ගියා. ඔහු වෙනුවෙන් අවසන් ගෞරවයක් දක්වන්නට අවසාන කටයුත්තක් කරන්න පිළිවෙලක් නැහැ. එතනින්ම අතකොළ ටිකක් කඩලා ඔහුගේ මృత ශරීරේ වැහුවා. ඔහුගේ මృత ශරීරයට වැන්දා. දරුවෝ දෙන්නාව එකතු කරගෙන ඇය පිටත් වුණා. දැන් මට වෙන පිහිටක් ඇත්තෙම නැහැ. මගේ අම්මගේ තාත්තගේ පිහිට ඇරෙන්න. ඇය එහෙම යනවා යද්දී වෙනදා පහසුවෙන් එතර වෙන ගඟ වැස්ස නිසා සැඩ වෙලා. දරු දෙන්නෙකුත් වාරුවට තියාගෙන ඇයට පුළුවන්කමක් නැහැ මේ ගඟේ ගංදිය තරණය කරන්න. ඇය තීරණය කළා පුංචි දරු පැටියාව වඩාගෙන ඉස්සරෝම එතරට ගිහිල්ලා. ඒ දරු පැටියාව පරිස්සමින් එගොඩ තියලා. ඊළඟට තමන්ගේ වැඩිමහල් පුතාව ආයේ මෙගොඩට ඇවිල්ලා එකතු කරන් යන්නම් කියලා. මේක අම්මා කෙනෙකුට කරන්න පුළුවන් දේ ඒ වෙලාවේ. සැඩ දියක් මැද්දේ ඇය ඒකට ඔරොත්තු දීලා යන්න එපැයි. පාය වරද්ද ගන්න නැතුව. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් ඇය පෙරළුනොත් දරු පැටව දෙන්න තනතුරේ.
ඈ එක දරුවෙක් වඩාගෙන එහා පැත්තට ගියා. ගිහිල්ලා පුංචි දරු පැටියාව ඉගොඩින් තිබ්බා. තියලා යලි තමන්ගේ දෙවෙනි පුතාව අරගන්න වැඩිමහල් කෙනාව අරගන්න ඈ මැදට එමින් ඉද්දී ගඟ මැද ඈ ගඟ මැද්දේ ඉද්දී විශාල උකුස්සෙක් ගිලීගෙන එනවා. ඒ උකස්සා කෑ ගහගෙන එනකොට ඇයට තේරුණා මේ උකුස්සා යන්නේ තමන්ගේ අද දවසේ වැදු චූටි දරු පැටියා දෙසටයි. ඇයට තේරුණා මේ දරු පැටියාව මේ උකුස්සා ඩැහැගන්න පුළුවන් කියලා. තමන්ගේ දරු පැටියා බේරගන්න අදහසින් ඇය අත්වසවලා සෝ කියලා අර උකුස්සව එලවන්න ලැහැත්ති වුණා. ඒ උකුස්සා එලවන්ට මේ අම්මා අත් දෙක උස්සලා නොයෙක් දේ කරනකොට එහා පැත්තේ ඉන්න චුට්ටක් තේරෙන දරු පැටියා හිතුවා අම්මා මේ අත් උස්සලා කරන්නේ මට එන්න කියන එකයි. බලන්න සිදුවීම් වෙන හැටි. ඒ දරු පැටියා අර සැඩ වතුරට බැස්ස ගමන් කැරකිලා ගහගෙන ගියා. තමන්ගේ දරු පැටියා රැලි පහර 2කට 3කට කැරකිලා එහෙම යට යන හැටි පපුවේ ගින්නක් තියාගෙන මේ අම්මා බලන් ඉන්න ඕන. එහා පැත්තෙන් උකුස්සෙක් තමන්ගේ සිඟිති දරු පැටියාව තමන්ගේ ගොදුර කරගෙන අරගෙන යන හැටි අම්මා කෙනෙක් බලන් ඉන්න ඕන. මේ ජීවිතය ඇයට කොච්චර හිතෙන්නේ නැද්ද? ඇයි මේ ගංදියට මාව බිලි වෙන්නේ නැත්තේ? කොච්චර හිතෙන්නේ නැද්ද? ඇයට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඇගේ ස්වාමි පුරුෂයාත් නැහැ. ඇගේ දරු දෙන්නත් නැහැ. ඇයට උහුල ගන්න බැරි දුකක් හදවතේ තියෙනවා. මේ දුක කියන්න කෙනෙක් ඕන දැන්. දුක අහන්න කියලා ඉන්නේ තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, තමන්ගේ සහෝදරයා. ඒ තුන්දෙනාව හොයාගෙන ඇය පටාචාරාව මේ පටාචාරා කියන ස්ත්‍රිය ඇය පිටත් වුණා. ඇය දැන් හිසකෙස් කඩාගෙන අඬ යන්නේ තමන්ගේ අම්මටයි තාත්තටයි සහෝදරයටයි තමන්ට වෙච්චි මහා දුක කියන්න. ඒ අය මගේ දුක අහයි කියලා බලාපොරොත්තු වෙයි. ඒ යනකොට ඇයට ඈතින් පේනවා ගිනි ජාලා නැගෙනවා. ඈතින් පේනවා දුම් වලලු නැගෙනවා. ඇය සැවැත් නුවරට ලං වෙනකොට එක පුරුෂයෙක්ගෙන් ඇහුවා. පින්වත මට දැන් පාරවල් තොටවල් පොඩ්ඩක් මාරු වෙලා මං කාලෙකට පස්සේ මෙහෙට ආවේ. මට අසවල් සිටු මන්දිරයට යන්න පාර කියන්න. එතකොට ඔහු කිව්වා ඔබ කවුද? මම මේ සිටු මන්දිරේ හිටපු ඒ අයගේ එකම දුව. මම මේ කාලෙකට පස්සේ මගේ දෙමව්පිය බලන්න යන්නේ. පාරවල් වෙනස් වෙලා මට හිතා ගන්න අමාරුයි. ඒ නිසා මට පාර කියන්න කිව්වා. එතකොට ඔහු කිව්වා ඔබට කියන්න කනගාටුයි. මහා වර්ෂාවට සිටු මන්දිරයට අකුණක් ගැහුවා. ළඟ තිබුණු ගහක් කඩාගෙන වැටුණා. ඒ ගහට සිටු ජෝඩුවත් යට වුණා. ඔබේ සහෝදරයත් යට වුණා. අර ඔබට පේනව නේද ඈතින් ගිනි ජාලා නැගෙන හැටි? ඔබට පේනව නේද දුම් වලලු නැගෙන හැටි? ඔය ඒ තුන් දෙනාව එක තැනම ආදාහනය කරපු දරසැය තුනයි. බලන්න පිංගුතුනේ ජීවිතවලට කරදර එන හැටි. ඇගේ ලෝකයේ ඇය යම් විදිහකට මවමින් හිටියාද මැව් ලෝකය එක වැස්සකින් වෙනස් කළා. එක වැස්සකින් තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි වුණා, දරුවෝ දෙන්න අහිමි වුණා, තමන්ගේ ආදරණීය මව් අහිමි වුණා, පියා අහිමි වුණා, සහෝදරයා අහිමි වුණා. දැන් එයා තනි වෙලා. ඇයට මේවා ඇහෙනකොට වාවගෙන ඉන්න පුළුවන් මට්ටම ඉක්මවා ගියා. ඈ ඇදගෙන වැටුණා. ඈ යලි නැගිටිනකොට ඇගේ ශරීරයේ වස්ත්‍ර ගැලවිලා. නිරුවතින් ඇය දුවන්න පටන් ගත්තා. නිරුවතින් දුවගෙන යන ඇය දුවගෙන ආවේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ඇය කිට්ටු වෙන්න හදනකොට අනෙක් මිනිස්සු ඇයව වළක්වන්න උත්සාහ කළා. නමුත් මහා කරුණික ශාස්ත්‍රුන් වහන්සේ මේ සාංශාරික ගමනේ දුක් විඳ යන සත්වයාට
පිහිට රැකවරණේ ලබා දෙන ශාස්ත්‍රූන් වහන්සේ. අදටත් අපේ ජීවිතවල හටගන්නා ගිනි අපි බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කර කර නිවා ගන්නේ නැද්ද? එදා ජීවමානව වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ මේ මනුස්සයට කොච්චර සැනසුමක් වෙන්නේ නැද්ද? මේ සත්‍යයට කොච්චර සැනසුමක් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ළඟට ඈ එනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඇගේ ගමන වළක්වන්න එපා. ඈට එන්න දෙන්න. මේ උමතු තැනැත්තියට ශාස්ත්‍රුන් වහන්සේව දකින්න දෙන්න කිව්වා. ශාස්ත්‍රුන් වහන්සේ දැකීමේ තියෙනවා අසිරියක්. ඒක බුදුරජාණන් වහන්සේගේ සම්බුදුත්වයේද? භාග්‍යතුන් වහන්සේව දකිනකොට ඇගේ උමතු ගතිය පහ වී ගියා. ඇයි ඉක්මනින් තමන්ගේ විලි වහගන්න උත්සාහ කරනකොට එතන ළඟ හිටපු පුරුෂයෙක් ඇයට රෙද්දක් දුන්නා. එය තමන්ගේ ශරීරයේ දවටාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේ වදාලා නැගණි සිහිය ලවා ගන්න. සිහිය ලවා ගන්න මෙයයි සසරේ ස්වභාවය. එදා බුදුරජාණන් වහන්සේ පටාචාරාවට ධර්ම දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කළ පටාචාරාවෝ ගෞතම සාසනයේ උතුම් අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඒ අරහත් උත්තමාවී බවට පත් වුණාට පස්සේ පටාචාරා උත්තමාවියගේ ජීවිතේ අතිශයින්ම සුන්දරයි, අතිශයින්ම සැපසේ, දුක්ගිනි කිසිවක් නැහැ. ඒකයි මා කිව්වේ පින්වතුනි, අපි සාමාන්‍යයෙන් නුවණින් තොරව උපදවා ගන්නට ආසා කරන ජීවිතේ උපදවා ගන්නට කැමති වෙන සැපය හරි తాවකාලික එකක්. ඒක කොච්චර తాවකාලිකද කියලා කියන්නේ. එක කාලගුණ විපර්යාසයකට පුළුවන් අපේ සැපේ සම්පූර්ණයෙන් වනසලා දාන්න. අපිට මේ මෑත කාලෙත් එක ජෝඩුවක් හම්බ වුණා අවුරුදු 30ක 35ක යුවලක්. ඒ දෙන්නා තමන්ගේ නිවසේ ඉන්නකොට නායයම් හේතු කරගෙන ඒ දෙන්නාට එළියට පැන ගන්න පුළුවන් වුණා. ඒ දෙන්නගේ චූටි දරු පැටව දෙන්න අවුරුදු 8යි අවුරුදු 11යි. දරු පැටව දෙන්න ගේත් එක්කම යට වුණා. අදට මිනිසුන්ට මෙහෙම වෙනවා. එක තප්පරෙන් මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. ඒ නිසා පින්වතුනි ජීවිතය ඇතුලේ උත්සාහවත් වෙන්න ඕන අපි නුවණ උපදව ගන්නමයි. මොකද මේ ජීවිතේ එන අරගලවලට නුවණක් තිබ්බේ නැත්නම් අපි කොහොමද මුහුණ දෙන්නේ? පටාචාරා උත්තමාවී සම්බුද්ධ ශාසනයේ නුවණ උපදවාගෙන සැපවත් වුණාට පස්සේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ඒ උත්තමාවී ආරම්භය මෙන්න මේ ලස්සන ගාථාව දේශනා කළා. මේ ගාථාව පින්වතුන්ලාටත් ඉරේ දර්ශනය වෙනවා. පින්වතුනි අපි මේ වටින ගාථාව සජ්ජායනා කරමු. යෝචේවස්ස සතං ජීවේ අපස්සං උදයව්වයං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයං සියක් අවුරුදු ගෙවා දෙමුවත් සැබෑ තතු නම් නොදැක දිවියේ පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් නැති වෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් සැබෑ තතු දිවියේ පසක් කොට උතුම්මයි ඒ ගෙවෙන එදවස සිතක් සැලසෙනවායිනම්. ජීවිතයට හැබෑම සිතක් සැලසෙන්නේ මේ ජීවිතයේ තියෙන ඇත්ත අපට දැක ගන්න පුළුවන් වුණොත්, ජීවිතේ වෙනස් වීම කියන එක දැක ගන්න පුළුවන් වුණොත්, නාකි වෙන ස්වභාවයට අයිති දේවල් නාකි වෙනවමයි කියලා දැක ගන්න පුළුවන් වුණොත්, ලෙඩවීම උරුම කරගත් දේවල් ලෙඩ වෙනවමයි කියලා දැක ගන්න පුළුවන් වුණොත්, මෙරිලා යන දේ මැරෙනවමයි කියලා දැක ගන්න පුළුවන් වුණොත්,
ප්‍රිය වූ අයගෙන් වෙන්වෙන්න වෙනවා කියන දැක්ම ජීවිතේ තිබුණොත් අප්‍රිය අමනාප දේත් එක්ක අපට එකතු වෙන්න වෙනවා කියන එක ගැන අපට යම් දැක්මක් තිබුණොත් ඒ දැක්මත් එක්කමයි අපේ ජීවිතේට හැබෑවටම අහිමි නොවෙන සැපයක් අහිමි නොවෙන සහ අහිමි කරන්න බැරි සැපයක් අපිට උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුද්ධ කාලේ ශාස්ත්‍රෝන් වහන්සේ වැඩ ඉන්න කාලේම එක තරුණියක් 40000ක් ධනය තිබුණු 40 කෝටියක් ධනය තිබුණු මහා සිටුවරයෙකුට එකම පතිනිය විදිහට විවාහ වුණා. ඇය විවාහ වෙනකොට අවුරුදු 16යි. ඇයගේ ස්වාමි පුරුෂයාට අවුරුදු 20යි. ඇය බොහෝම සතුටින් බොහෝම ආදරණීය විදිහට තමන්ගේ යුග ජීවිතේ පටන් ගත්තා. ඒ පටන්ගෙන අවුරුද්දක් හමාරක් ගත වෙනකොට ඇගේ කුසේ දරුවෙක් පිරිසිඳ ගත්තා. සිටු මන්දිරේ හැමෝටම සතුටුයි. තමන්ගේ ලේලි ඉක්මනින්ම ගැබ් ගත්තා. ඇය සරු කාන්තාවක්. හැමෝගෙම ඇයට ප්‍රශංසා ලැබුණා. ඒ ප්‍රශංසාත් එක්ක ඇය තව ගොඩාක් සතුටු වුණා. ඇගේ දෙමව්පියන්ට පණිවිඩ යවුවා අම්මේ තාත්තී මං ගැබ් ගත්තා කියලා. දෙමව්පියනුත් ඇයව බලන්න ආවා තවත් සතුටුයි. දැන් ඇය තමන්ගේ දරුවා සම්බන්ධයෙන් ගොඩාක් හීන මවනවා. ඇය දරුවා වෙනුවෙන් චූටි තොටිලි හැදෙව්වා. දරුවා වෙනුවෙන් සුව පහසු නිදි කරවන්නට සුව පහසු හොඳ රෙදිපිලි ඇය එකතු කළා. දරුවාට කියලා ඇය චූටි තොප්පි මැහුවා. නොයෙක් දේ ඇය දැන් දරුවාගේම ලෝකේ තාම දරුවා කුසේ. ඇය පතාගෙන හිටපු දරු පැටියා බිහි වුණා. බිහි වෙච්චි දරු පැටියාගේ සිඟිති සිනහ දකිනකොට ඇගේ හිත ප්‍රීතියෙන් පිනා යනවා. ඇයට නින්දේදී පවා තමන්ගේ දරු පැටියාගේ හීනම පෙවුණා. ඒ දරු පැටියා සම්බන්ධයෙන්මයි හීන පවා ඇයට පේන්නේ. ඒ තරම් ඇය තමන්ගේ දරුවා ගැන සතුටු වෙමින් ඉන්නකොට මේ දරුවා සිඟිති සිනහ පාන සෙල්ලම් කරන වයසේ අම්මගේ හිත පුරවපුරවා ඉද්දී එකපාර දරුවා ලෙඩ වුණා. ලෙඩේට බෙහෙත් කළා දවස් 2යි දරුවා මැරුණා. මේ කියන සිදුවීම් පිංගතුනේ අద్භූත නෑ. අදටත් මේ වගේ සිදුවීම් සමහරලාට මීටත් වඩා සෝචනීය සිදුවීම් අපට අහන්න ලැබෙනවා අපට දකින්න ලැබෙනවා. අපට එක අවස්ථාවක අහන්න ලැබුණා එක අම්මා කෙනෙක් තමන්ගේ අවුරුද්දේ දරුවාව නලව ගන්න දරුවට ලේන්නු පෙන්වන්න දරුවාව අරගෙන ගිහිලා තියෙනවා ගෙදර වත්තට. වත්තේ එකතු කරගෙන ගිහිල්ලා දරු පැටියට ලේන්නු පෙන්න ඉද්දී පොල් ගෙඩියක් වැටුණා. ඒ පොල් ගෙඩිය වැටෙනවා මේ අම්මා දැක්කේ නෑ. තමන්ගේ අතේ වඩාගෙන හිටපු දරු පැටියගේ ඔළුව උඩටම අර පොල් ගෙඩිය වැටුනේ. අත උඩ ඉද්දී සාමාන්‍යයෙන් දරුවා අත ඇරලා ඉද්දී දරුවා ගිහිල්ලා කොහේ හරි වැටුණා කියන එක වෙනම එකක්නේ. අත උඩ ඉද්දී අත උඩ හිටපු දරුවා තමන්ගේ අත් දෙක උඩ මන්ත්‍ර වුණා. මේ තමයි පිංගුතුනේ ජීවිතයේ ස්වභාවය. අර අම්මාට තමන්ගේ දරුවා අහිමි වුණා කියන එක දරාගන්න අමාරු හදවතට දරාගන්න අමාරු දුකක් අමාරු බරක් වුණා. මොකද ඒ අම්මගේ සිහින ලෝක ඔක්කොම තිබුණේ ඇත්ත තුල නෙමෙයි. ඇයි ගොඩනගා ගත්තේ ඒවා? ඇය ලස්සන යුග ජීවිතයකට සිහින තිබුණා. ඒ යුග ජීවිතයේ සිහිනේදී ඇයට ලොකු බාධාවක් ආවේ නැහැ. මොකද ස්වාමි පුරුෂයාට ලෙඩක් දුකක් නැතුව හොඳට හිටියා. ඒ නිසා ඇය සන්තෝෂෙන් හිටියා. ඊට පස්සේ ඇය ලස්සන අම්මා කෙනෙක් වෙන්නයි අදහස් කළේ. ඇය තමන්ගේ දරුවට පණ වගේ ආදරය කර ඉද්දී තමන්ගේ අස්පන අපිට දරු පැටියා මැරිලා යනවා. ඇයට දරා ගන්න බෑ. මේ දරු පැටියාගේ අවසන් කටයුතු කරන්න ඒ නිවසේ අය දරු පැටිය අරන් යන්න සූදානම් වෙනකොට
මේ කැමති උන්නේ. මේ තමන්ගේ දරු පැටියාව වඩාගෙන තුරුල් කරගත්තා. මෙයා මැරිලා නෑ. මෙයා ඉන්නේ මේ අම්මත් එක්ක තරහ වෙලා. මම මෙයාව යාළු කරගන්නම් කියලා මේ දරු පැටියාව වඩාගෙන මේ අම්මා බැස්සා මිදුලට. සිටු මන්දිරයේ මිදුලේ මේ මృత ශරීරේ නලවන්න උත්සාහ කරනවා. ඒ සිටු මන්දිරේ හිටපු අයට කොච්චර හදවතට වේදනාවක් නැද්ද? එතන හිටපු ඥාතීන් ඔක්කොම අඬා ඒක දිහා බලාගෙන ඉද්දි මම එකපාර මේ දරු පැටියාවත් අරගෙන පිම්මේ දිව්වා. ඒ කැමති වුණා දරු පැටියාත් එක්ක තනි වෙන්න. දැන් මේ දරු පැටියාව වඩාගෙන අනේ මයි පුතේ කතා කරන්නකෝ කියලා නොයි කුරතල් වචන කිය පාරක් ගාන යනවා. හම්බෙන මිනිස්සයාට මේ දරුවාගේ මృత ශරීරයේ ඒ දුර්ගන්ධ එනවා. එතකොට මිනිස්සු මේව පිස්සියක් කියලා බැහැර කළා. එකම එක බුද්ධිමත් මිනිස්සෙක් මේව දැකලා මෑත් එක්ක කතා කළා. කතා කරලා ඇහුවා නැගණි ඔබ මේ දරු පැටියාව වඩාගෙන කුමක්ද අපේක්ෂා කරන්නේ? අනේ අයියන්ඩි බලන්නකෝ මගේ මේ පුතා ලෙඩ වෙලා. එයා මේ අසනීපේ හින්දා තමයි මේ කතා කරන්නේ නැත්තේ. මට මෙයාව සුවපත් කරගන්න ඕන. නැගණි ඔයා යන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඕන රෝගයක් සුවපත් කරන්න පුළුවන් කෙනෙක්. නැගණි ඔබ එතෙන්ට යන්න. බුදුරජාණන් වහන්සේ ඔබට පිහිටක් වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ ළඟට ඇයව යොමු කළා. ඇය තමන්ගේ දරු පැටියාගේ මృత ශරීරේ දවස් 2-3ක් ගත වෙච්චි දුර්ගන්ධ හමන මృత ශරීරය අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මృత ශරීරය තියලා ඇය කියනවා ස්වාමීනි මට වෙන දෙයක් එපා. මට මේ දරුවාව සුවපත් කරලා දෙන්න පුළුවන්ද කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ වදාළා ගෝතමී නුඹට දරුවාව සුවපත් කරගන්න ඕන නම් නුඹෙන් කෙරෙන්න ඕන දෙයක් තියෙනවා. නුඹ මාහට මේ දරු පැටියාවත් වඩාගෙනම ගිහිල්ලා යම් නිවසකින් අබ මිටක් ගෙනත් දෙන්න ඕන. ඉන්දියාවේ අබ තියෙන ඕන තරම්. කිසා ගෝතමී ගොඩාක් සතුටු වුණා. මගේ දරු පැටියා සුවපත් කරන්න අබ විතරයි ඕන. ඇය අබ අරගෙන යන්න සැරසුණා. එසේ සැරසෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගෝතමී හැබැයි නුඹ අරගෙන ආයුත්තේ විශේෂ අබ ටිකක්. ඔබ ගන්න අබ ඔබ අරගත යුත්තේ කිසිවෙක් නොමල නිවසකින්. ඒ ගෙදර කිසි කෙනෙක් මැරිලා ඉන්න බෑ. ඒ පවුලේ කිසි කෙනෙක් අන්තරා වෙලා ඉන්න බෑ. එතකොට ගෝතමිය මේ දරු පැටියාව වඩාගෙන ගිහිල්ලා නිවසකින් අහනවා අබ තියනවද? අබ තියනවා නැගණිය. ඔබට අබ ස්වල්පයක් දෙන්නම් කියලා ඔන්න අබ දෙන්න ලැහැත් වෙනකොට ඇය අහනවා ඔබේ නිවසේ කවුරු හරි මිය පරලෝ ගියාද? අහපු ගමන් මේ මිනිසුන්ගේ මූණු අඳුර වෙනවා. මේ මිනිසුන්ගේ ඇස්වල කඳුළු පිරෙනවා. මේ මිනිසු කියනවා නේ මගේ ආදර පුතා. අවුරුදු 16 වෙනකන් කොල්ලා හොඳට හිටියා. හදිසියේ අනතුරකින් මැරුණානේ. තව ගෙවල් වලින් කියනවා අනේ මගේ ආදරණීය දියණිය. ඒ දරුවා හොඳට හිටියා. අනේ ඒ දරුවා මිය ගියානේ. හැමෝගෙම ජීවිතේ තිබුණා ප්‍රිය අය වෙන්වීම ගැන අදෝනාවක්. ගෝතමීට තේරෙනවා මේක මට විතරක් කුරුම එකක් නෙවෙයි. අන්න ගෝතමීට උපන්න නුවණ. නුවණ උපන්නා කියලා කියන්නේ නුවණ තියෙන තැන සැපේ තියෙනවා. නසන්න බැරි සැපේ තියෙනවා. ගෝතමිය තමන්ගේ මිය පරලෝ ගියපු දරු පැටියාගේ මృత ශරීරේ අපේක්ෂා රහිතව සොහනට බැහැර කළා. ඒ බැහැර කොට භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සැනසීමටපත් වුණා. අරහත් උත්තමාවියක් බවට පත් වෙනවා. ඒ අරහත් උත්තමාවිය ආරම්භයා බුදුරජාණන් වහන්සේ මේන්න මේ ගාථාව වදාලා. යෝ චේවස්ස සතං ජීවේ අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ අමතං පදං සියක් අවුරුදු ගෙවා දෙමුවත් අමානිවනක් නොදුටු දිවියේ පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් පසක් කොටේ අමානිවනම උතුම්මයි ගෙවෙන එදවස සිතක් සැලසෙනවායින් නම් මේ අමෘතයක් වූ සද්ධර්මයේ දැනගෙන සද්ධර්මයේ තුලින් නුවණ උපදවාගෙන ගත කරන ජීවිතේමයි සිත සැලසෙන්නේ. ඒ ජීවිතයට උපදින සැපය කාහටවත් වනසන්න බැරි එකක්. මොකද ඒක ජීවිත අවබෝධය තුලින් උපදින සැපයක්. ජීවිතේ ගැහැට එනකොට අපිට ඔරොත්තු දෙන්නේ නැත්තේ ජීවිතය ගැන අවබෝධයක් නැති නිසා. ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා නම් අපි තේරුම් ගන්නවා මේ ජීවිතය කියලා කියන්නේ ගැහැට එක්ක තියෙන එකක් තමයි. ගැහැට එක්කමයි පිංගුතුනේ මේ ජීවිතේ. අපි කොච්චර පැතුවත් සුන්දර ලෝකයක් ඒක පැතුමක්ම විතරයි. මේ සාංශාරික ගමන කියලා කියන්නේ හරි අසුන්දර එකක්. මේ සාංශාරික ගමනේ විඳවන්ට සිද්ධ වෙන විඳවිලි අපි අපේ ජීවිතෙන් ඉවත් කර ගන්නවා නම් අපිට කරන්න තියෙන එකම එක දේ අපේ නුවණ උපද්ද ගැනීමමයි. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ තව සිදුවීමක් සිද්ධ වුණා. එක වයසක අම්මා කෙනෙකුට ඒ අම්මා දරුවෝ 7 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දූලාම 7 දෙනෙක්. දියණිවරු 7 දෙනෙක් හදනවා කියලා කියන්නේ අම්මා කෙනෙකුට කොච්චර වෙහෙසක්ද අම්මලාට තේරෙනවා ඇති මේ කියන දේ. දූලා 7 දෙනෙක් රැකගෙන හදනවා කියලා කියන්නේ කොච්චර දුෂ්කරයිද? දූලා 7 දෙනෙක් ලොකු මහත් වෙනකොට ඒ දරුවන්ට තියෙන අවශ්‍යතා හදලා දෙන්න ඕන, ඒ දරුවන්ට සමාජය ගැන කියලා දෙන්න ඕන, ඒ දරුවන්ට රැකෙන්න කියලා දෙන්න ඕන, ඒ දරුවෝ රැක ගන්න ඕන, එහෙන් මෙහෙන් ආරංචි වෙනකොට ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ අම්මා ගොඩාක් මහන්සි වුණා. ඒ දරුවන් උදෙසා ගොඩාක් දේ කළා. සුදුසු කල වයස් වෙනකොට හොඳ තැන් වලින් බලලා හොඳ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් තැන් වලින්ම බලලා හොඳ මඟුල් කරලා දුන්නා. උන් 7 දෙනා මේ අම්මව අමතක කළා. විවාහ වෙලා පවුල් වුණාට පස්සේ අම්මා දිහා පැත්තේ හැරිලා බැලුවේ නෑ එක කෙල්ලක්වත්. අවසානයේ මේ අම්මට තේරෙනවා දරුවොත් හැදුවා. දරුවෝ හදලා දරුවන්ගේ දරුවෝ දැක්කා. හැබැයි මට සැනසුමක් නෑ. මේකුන් එකෙක්වත් මං උදව් කළා කියන එක මතක් කරන්නේ. පින්වතුනි මෙහෙම ගැහැට වර්තමාන වෙනකොට ගොඩාක් නැන්ද? ගොඩාක් තියෙනවා. අපේ පෞද්ගලිකව අපේ ජීවිතවලට නම් ওই වැඩිහිටි නිවාසවල ආදී අපි වැඩම කරලා තියෙනවා. හරියට හම්බෙලා තියෙනවා. හරියට මුණ ගැහිලා තියෙනවා. ගොඩාක්ම දුක හිතෙන්නේ ඒ කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් දරුවන්ගේ අගුණයක් කියන්නේ. ඒගොල්ලන්ට ස්වාමීන් වහන්සේ වැඩනේ. ඒගොල්ලන්ට කටයුතුනේ. අපි මොකටද යාලට කරදරයක් වෙන්නේ? ඔන්න ඔය වගේ කතාමයි. අපිත් එක ගොඩාක් වෙලාවට දෙමෝපියෝ කියලා තියෙන්නේ. හැබැයි ඒ කියනකොට ඇස්වල කඳුළු පිරෙනවා. ඒකෙන් තේරෙනවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දරුවන්ගේ සෙනෙහස ලැබෙන්නේ. මේ සංසාරයේ එක ස්වභාවයක්. මේ බණපදේ අහන්නේ දරුවෝ නම් ඒ අහන දරුවෝ තමන්ගේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නෝ නම් හිතට අදහසක් ගන්න අම්මට තාත්තට ඒ ගින්න නම් දෙන්නේ නැහැ කියලා. ඒ ගින්න කවදාවත් තමන්ගේ අම්මට තාත්තට දෙන්න එපා. අම්මලා තාත්තලා තමන්ගේ හිතවල හැබැයි ඇති කර ගන්න ඕන අදහසක්.
ඒ ගින්න වුණත් විඳින්න පුළුවන් ජීවිතයක්. ඒ ගින්නේදී වුණත් හිනෙහෙන්න පුළුවන් ජීවිතයක් අපි හදාගන්න ඕන කියන එක. මොකද අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දැන් බණපදයකින් හැමෝම හැදෙන්නේ නෑනේ. බණපදයකින් ජීවිතේ වෙනස් කරගන්නේ ඊටාම අතලොස්සන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහා පෘථුවිය හා සසඳනකොට නියසිලට ගත්ත පස් ටික වගේ මේ මහා මිනිස් ප්‍රජාවෙන් ඊටාම ටික දෙනයි ධර්මයේ පහසක් ලබන්නේ. ධර්මයේ තුලින් ජීවිතේ හැඩගස්වා ගන්න උත්සුක වෙන්නේ පොඩි කිහිප දෙන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන අපේ ජීවිතේ හොඳ ශක්ති සම්පන්නව හදාගන්න. දැන් මේ අම්මා එහෙම කළා. දූල 7 දෙනාම බලන්නේ නැතිකොට මේ අම්මා භික්ෂුණී ආරාමයක නවතින්න ගියා. භික්ෂුණීන් වහන්සේලාට අපෝපස්ථාන කරගෙන හිටියා. ඒ හිටියේ පටාචාරා භික්ෂුණිය ළඟ. ඇගේ දුක්ඛිත කතාවත් අපි අහුවනේ. ඇය සැපයටපත් වෙච්ච හැටි. මේ පටාචාරා භික්ෂුණිය ළඟට ගිහිල්ලා දවසක් මේ වයසක අම්මා අහනවා මෑණියන් වහන්සේ මාත් ආසයි මහාන වෙන්න. මාව මහාන කරගන්න පුළුවන්ද? ඇගේ ගති පැවතුම් ඊටාම සුන්දරයි. කේන්ති ගත්තේ නෑ. ඒ නිසා පටාචාරා භික්ෂුණිය කැමති වුණා ඇයව මහාන කරන්න. ඇය පැවිදි වුණාට පස්සේ ඇය වැඩිහිටි භික්ෂුණීන් වහන්සේලාට අප උපස්ථාන කරනවා. ඒ උපස්ථාන කරලා ඇයට විවේකේ හම්බුනාම ඇය භාවනා කරන්න පටන් ගත්තා. ඇයට භාවනා කරන්න වාඩි වෙන්න බෑ. ඇඟ දුර්වලයි. වාඩි වුණොත් එහෙම නැගිට ගන්න සෑහෙන ඔට්ටු වෙන්න ඕන. හොඳටම ශරීරය දුර්වල වෙලා. ඇයි දරුවෝ 7 දෙනෙක් හදපු අම්මා කෙනෙක්. දරුවෝ 7 දෙනා වෙනුවෙන් මැරිලා ඒ ශරීරය සම්පූර්ණයෙන් දුර්වල වෙලා. ඒ අම්මන්ට තනියෙන් සක්මනක ඇවිදින්න බයයි. ඇදගෙන වැටුනොත් එහෙම මේ අස්ති හයිය නෑ ඉක්මනින් බිඳෙනවා. ඒ නිසා මේ භික්ෂුණිය කළේ මොකද්ද? විහාරයේ තිබුණා එක රවුම් කණුවක්. මේ කණුව අල්ලගෙන ඒ කණුව වටේට සක්මන් කළා. ඒ සක්මනේදී ඈ උතුම් ධර්මය අවබෝධ කළා. අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඈව ප්‍රසිද්ධ වුණේ බහුපුත්තික මාතා අරහත් උත්තමාවිය. ඒ අරහත් භික්ෂුණීන් වහන්සේ ආරම්භය තමයි බුදුරජාන් වහන්සේ මේ ලස්සන ගාථාව දේශනා කළේ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං සියක් අවුරුදු ගෙවා දෙමුවත් උතුම් දහමක් නොදකිනා විට පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත. ගෙවයි නම් ලොව එකම දවසක් උතුම් සදහම් පසක් කරමින උතුම්මයි ගෙවෙන එදවස සිතක් සැලසෙනවායින්නම්. ජීවිතයට සිතක් සැලසෙනවා නම් සැලසෙන්නේම ඒ විදිහට සත්‍ය දැකීම තුළ ජීවිත අවබෝධය තුළ අමෘත ධර්මයේ තේරුම් ගැනීම තුළ මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම තුළමයි ජීවිතයට සිතක් සැලසෙන්නේ. එනිසා හිතේ අදහසක් ඇති කරගන්න පින්වතුනි ධර්මයේ තුලින් ඇති කරගන්නා නුවණක් නැතුව ගත කරන අවුරුදු 100කට වඩා ධර්මයේ තුලින් නුවණක් ඇති කරගෙන එකම එක දවසක් ගත කරනවා නම් ඒ දවසත් වටිනවා. ඒ නිසා හොඳට බණ අහන්න. බණ අහමින් ධර්මයේ තුලින් ඇති කරගන්නා නුවණ උපද්ද ගන්න තව තවත් උත්සාහවත් වෙන්න. හැම දිනාට අපි සෑම සීල දිනාට තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොඳුරු සද්ධර්මය නුවණ උපදවන සද්ධර්මය අහන්න ලැබිච්ච මොහොතේ අප හැම දිනාගේ ජීවිත ධර්මයේ තුලින් සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු
සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් මේ ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලුම දෙවිවරුත් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිවිය සැපයනුත් දිව්‍යාශ්චර්යනුත් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ට ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ පින්වතුන් මූලිකව බලාපොරොත්තු වෙන පරිදි දෙසැම්බර් මාසේ 4 වෙනිදාට හෙට දවසේ ජන්මදිනයේ යෙදෙන එංගලන්තයේ පදිංචි පින්වත් නදීසා වනිගසේකර දියණියට මේ රැස් කළා වූ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදය පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසිලා ඒ විදේශගතව සිටින දියණියට සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතයට සියලු සිත යහපත සැලසෙත්වා. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවිකාවක් ලෙස සම්බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. මීට වර්ෂ 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් S.W. වනිගසේකර මහත්මයාට ජිනදාස ලේකම්ගේ පියාණන්ට සහ ඥානවතී ජයවර්ධන මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න මේ පින හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. නදීසා වනිගසේකර දියණියටත් නිපුණී වනිගසේකර දියණියටත් නිදුක් නිරෝග සුවපත් භාවයෙන්ම සැලසෙත්වා. ඒ දරුවන්ගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා කියන ප්‍රාර්ථනාව ඒ පින්වන්ත මෑණියන් විසින් පින්වත් චූලනී ලේකම්ගේ මෑණියන් විසින් මේ ධර්ම දානමය පින රැස් කරලා බලාපොරොත්තු වෙනවා. ඉතින් නදීෂා වනිගසේකර දියණියටත් නිපුණී වනිගසේකර දියණියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ රත්නත්‍රයේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ ආශිර්වාදේ සැලසිලා ජීවිතේ කරන කියන සියලු කටයුතු රැකී ආරක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ඒ ජීවිතේ කරන සියලු අධ්‍යාපන කටයුතු ආදී හැමදේ සාර්ථක කරගෙන මේ ජීවිතේ ඊතා සුවසේ ශක්තිමත්ව හදාගන්න ඒ දරුවන්ට අවකාශ ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබේවා. ජීවිතේ නොමග ඇද දාන අසත්පුරුෂයෝ නම් කිසි කලෙකත් ඇසුරට නොලැබේවා. ඒ දරුවන්ට මේ ගෞතම ශාසනයේ තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ධර්ම දානයේ සිදු කළ පින්වත් චූලනී ලේකම්ගේ මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් ඥාති හිතයිසීන් සියලු දෙනාහට සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව ලෙස සසර වසනාතුරුම නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුරම ලැබෙත්වා. පුණ්‍ය ප්‍රාර්ථනාව වෙන්නේ සංසාරේ වසන තාක්ම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන එක. ඉතින් මේ ධර්ම දානමේ පිනේ අනුහසින් මේ පුණ්‍ය ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සඵල වේවා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම දහම් ශ්‍රවණය කළ සුපින්වත් හැම දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ගෞතම ශාසනය තුල සුවසේ පින් පුරාගෙන
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.